හරි අපි ඩිස්කෂන් එක ලාස්ට් නැවතුනේ මේ ඉකොනොමිස් ඔෆ් ස්කේල් ගැන කතා කරලා ඒ කියන්නේ ඉකොනොමිස් ඔෆ් ස්කේල් කියනකොට අපි කිව්වේ මේ අපේ අවුට්පුට් එක වැඩි වෙගෙන යද්දී අපේ ඇවරේජ් කොස්ට් එක අඩු වෙනවා. ඒ කියන්නේ අවුට්පුට් එක වැඩි කරගෙන යද්දී එක යුනිට් එකක් හදන්න යන ප්‍රයිස් එක අඩු වෙනවා කියලා තමයි කිව්වේ. right? දැන් අපි යන්නේ අලුත්ම මේ ටොපික් එකකට ඉකොනොමික්ස් ඔෆ් ස්කෝප් කියන. ඉකොනොමික්ස් ඔෆ් ස්කෝප්. මේක පටල ගන්න එපා ඉකොනොමික්ස් ඔෆ් ස්කේල් එක. ඉකොනොමික්ස් ඔෆ් ස්කෝප් කියන්නේ වෙනම ID එකක් දෙන concept එකක්. right? ඉකොනොමික්ස් ඔෆ් ස්කෝප් වලින් කියන්නේ හිතන්න අපි බිස්නස් එකේ මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හදනවා. මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හදනවා. ඒ ප්‍රොඩක්ට් එකෙන් අපිට එනවනේ මොනවා හරි wastage එකක් මොකක් හරි නිකන් by product එකක් like for example if you are like having a what do you call let's say you're manufacturing maybe say fruit juice or something, right? You're making fruit juice or something like that. So your වාගේ දැන් product එක හදන්න fruits වා කපලා ඒකේ අර you remove the skin, fruits වල skin එක ගලව ඒක විසි කරනවා. ඒකට ඒක wastage එක. But what if you use that skin maybe to make some kind of new product? අයින් කරනවට වඩා ඒකෙන් ඔයා මොන හරි තව product එකක් හදනවා. එතකොට ඔයාට ඒ හැම output එකකට යන cost එක අඩුයි. මොකද අර wastage එක නැහැ. ඒ අර අයින් කරන එක නැහැ. ඒ නිසා economics of scope කියන්නේ ඔයාගේ business එකේ මොනවා හරි product දෙකක් එකවරම හදන්න පුළුවන් නම් තනි තනියම මේ දෙක වෙනම හදන්න නැතුව ඔයාගේ average cost එක අඩු වෙනවා. ඔයාගේ average cost එක අඩු වෙනවා. එහෙම products දෙකම එකම business එකේම ඔයා කරනවා නම්. So that is economics of scope, right? When you produce two products then separate two products එකට හදනවා ඒවා separately produce කරන්න නැතුව ඒ දෙකම එකට produce කරනකොට ඔයාගේ cost එක අඩු වෙනවා, right? Separately produce කරනවා cost එක වැඩි, right? So for example we can take airline service එකක්. දැන් airline service එකක් නම් ඒගොල්ලෝ කරන්නේ තනිකරම planes so they'll handle the air travel, like මිනිස්සුන් බෝඩ් කර ගන්නවා ප්ලේන් එකට ඊට පස්සේ අනිත් එයාපෝට් එකට ගිහලා කට්ටිය බස්සලා ඒ process එක තමයි airline එකකින් කරන්නේ. හැබැයි airline එකට පුළුවන් දැන් ඔය air travel කියන එකට අමතරව පුළුවන් cargo business එකටත් join වෙන්න. right? cargo කියන එකටත් join වෙන්න. මොකද එයා දැන් කොහොමවත් ප්ලේන් එක මේ fly කරන එකනේ. කොහොමවත් ප්ලේන් එක යන එකනේ. ඔය ප්ලේන් එකේ මිනිස්සුත් එක්කම මොන හරි cargo යවුවහම ඒ cargo එක දැන් හිතන්න ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ ඒ එයාලයින් එක කරන්නේ සාමාන්‍යයෙන් cargo තියනවා ඒගොල්ලන්ට නැත්නම් මොන හරි බඩු යවන්න තියනවා වෙන රටකට. තව ඒගොල්ලෝ මේ මිනිස්සුන්වත් යවනවා මේ so from between countries හරි within the country හරි මිනිස්සුන්වත් ගෙනියනවා එයාලයින් එකේ. දැන් cargo යවන්න වෙනම ප්ලේන් එකක් තියෙනවා. මිනිස්සුන් යන්න තව ප්ලේන් එකක් තියෙනවා. දැන් වැඩේ තියෙන්නේ මේ ප්ලේන් දෙකටම එතකොට මාර කොස්ට් එකක් තරහ කරන්න වෙනවා. ප්ලේන් දෙකක් එකක් cargo වලට අනිත් එක මිනිස්සුන් යවන්න. හැබැයි මේගොල්ලෝ separately මේක කරන්නේ නැතුව jointly කරත් එහෙම. ඒ කියන්නේ cargo එකයි මිනිස්සුන්වයි දෙන්නම එකම ප්ලේන් එකක යනවා. right? එකම ප්ලේන් එකක දෙන්නම යනවා. So for example plane එකේ first floor එකේ මිනිස්සුන්ව දාලා second floor එකේ cargo. ඒ වගේ plane එකේ දෙන්නම යවනවා. right? එතකොට plane එකයිනේ ඒගොල්ලන්ට වියදම් කරන්න වෙන්නේ. So the average cost of their air travel will reduce. නේ? plane දෙකකට air travel එකට වඩා එකක් විතරක් කරනකොට cost එක ගොඩක් අඩුයි. right? එතකොට separately කරනවට වඩා jointly දෙකක් මොන හරි business එකක් කරනවා නම් එතකොට ඒගොල්ලන්ගේ average cost එක අඩු වෙනවා නම් ඒකට කියනවා අපි economies of scope කියලා. right?
The average total cost of production decreases as a result of increasing the number of different goods produced. And අපේ example කියන different goods කියන්නේ people and the cargo. ඒ දෙක separately කරන්න නැතුව ඒ දෙන්නම එකට මේ යවනවා එකම plane එකේ, right? So that is what economics of scope means. It's a very different meaning from economics of scale. ඒ නිසා මේ දෙන්න පටල ගන්න එපා, right? So then we have to ask ඇයි මෙහෙම economics of scope තියෙන්නේ? ඇයි සමහර ඇයි මේ මොනවා හරි දෙකක් හදද්දී cost එක අඩු, right? එකක් තමයි ඒ products දෙකම එකම input එක use කරනවා ඇති. right? For example plane එකක් ගත්තොත් එහෙනම් ඒ plane එක use මේ plane එකනේ input එක. ඒ plane එක use කරන්න පුළුවන් both products වලට. people සහ cargo වලට දෙකටම ඒ plane එක use කරන්න පුළුවන්. right? Then the firm shares the management resources. කියන්නේ ඒ business දෙකම manage කරන්න resources තියෙනවා. මොකද සාමාන්‍යයෙන් airline එකක ඉන්නේ pilots ලායි airline ගැන management එකේ knowledge තියෙන කට්ටියනේ. එතකොට ඒගොල්ලන්ට plane එකක් යවද්දී people hari cargo hari කියලා ලොකු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ දෙකම කරන්න ඒගොල්ලන්ට management resources තියෙනවා. ඒ දෙන්නම යවන්න management resources තියෙනවා. right? And the other one is both the products use the same labor skills and the type of machinery. Okay. For example, they are given a chicken farm, right? Now in a chicken farm, you could have chickens who give poultry and eggs. So it uses the same kind of the labor to get the poultry and the eggs, right? So poultry means the meat, chicken, right? And eggs are also from the chicken. දැන් අපිට වෙනම තියාගන්න අවශ්‍ය නැහැ. We could have chickens for poultry and chickens for eggs. so මේ මෙතන 100කුත් ඉන්නවා මෙතන 100ක් ඉන්නවා. ඇයි මේ දෙකක් වෙන් කරලා තියන්නේ? ඒ එකම from the same bird we can get both of these, no? From the same bird we can get both of these. I think වෙනම කරන්න නැතුව ඒ දෙක එකට කරන්න පුළුවන්, right? Another example is the automobile company. ඒගොල්ලන්ට cars විතරක් හදනවා. ඒගොල්ලන්ට ලේසියෙන් trucks උත් හදන්න පුළුවන්. මොකද car එකක් හදන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා steel අර assembly line එකක් ඕනේ, conveyor belt එකක් ඕනේ, අර welding machines ඒ ඔක්කොම ඕනේ. ඉතින් car එකක් හදන්න යන ඒ labor input එක trucks වලටත් යොදවන්න පුළුවන්. right? So they can use the same labor and the same type of machinery to make both of these. ඉතින් මේක විතරක් හදලා ඉන්නවට වඩා මේ දෙකම හදනකොට ඒගොල්ලන්ට cost එක අඩු කරන්න පුළුවන්, right? Also the universities, right? University එක අපි teach කරන එක විතරක් නෙවෙයි කරන්නේ. research උත් වෙනවා. lecturers ලා research උත් කරනවා. ඉතින් හිතන්න university එකේ lecturers ලව divide කරලා තියෙනවා teaching වලට වෙනම කට්ටියයි research කරන්න වෙනම කට්ටිය. දැන් මේ මෙතන ඉන්න lecturers 10ක් ඉන්නවා මෙතන 10කුත් ඉන්නවා. හැබැයි අපි එතකොට මේ teaching කියන එකට 10යි ඉන්නේ මේ research කරන 10යි ඉන්නේ. හැබැයි දෙන්නටම මේ වැඩ දෙකම කරන්න පුළුවන්. ඉතින් මේ lecturers ලා 20 දෙනාටම කියනවා ඕගොල්ලෝ එහෙනම් teach කරන්න මේ research උත් කරන්න. ඒකට මේ combine කරාම අපිට මේ වැඩියෙන් output එකක් ගන්න පුළුවන්. මොකද දැන් 20 දෙනෙක් teach කරනවා 20 දෙනෙක් research කරනවා. ඒ researchers 20ක් වෙනවා. teach කරනවා lectures 20ක් තියෙනවා. දැන් කලින් නම් තිබ්බේ lectures 20යි sorry lectures 10යි research 10යි. මොකද මේ දෙන්න වෙන වැඩ නේ කරන්නේ. හැබැයි මෙතන 20 දෙනාම එකම මේ දෙකම කරනවා නම් අපිට teach කරන්නත් 20 දෙනෙක් මේ lectures ලා 20ක් ඉන්නවා research කරන research papers උත් 20ක් වගේ ගන්න පුළුවන්, right? So they use the same labor, the research කරන්නයි teach කරන්නයි ඉතින් knowledge එක නෙවෙයි lecture කෙනෙක්ට ඒ දෙකම තියෙනවා lecturers ලාට, right? So because of that the university can combine both of these. මේ දෙක වෙනම කරන්න නැතුව ඒ දෙකම එකට කරන්න, right? So then we calculate the degree of economies of scope, right? So SC වලින් අපිට කියන්නේ savings in cost, right? මේ SC වලින් අපිට කියන්නේ savings in cost. If I write this down. Saving in cost එක තමයි මේ SC කියලා තියෙන්නේ, right? SC is saving in cost.
so මෙතන first term එකකින් අපිට පෙන්නන්නේ මෙතන පෙන්නන්නේ අපිට මේ දෙන්නම වෙන වෙනම produce කරොත් අපිට යන වියදම right මේ products දෙක වෙන වෙනම හැදුවොත් අපිට යන වියදම right මේ තියෙන මේ දෙන්නම එකට හැදුවොත් යන වියදම right so for example හිතන්න අපිට දෙන්නම වෙනම හදන්න යනවා නම් products දෙක වෙනම හදන්න යනවා නම් අපිට cost එක යනවා 20ක් right අපිට cost එක 20යි හැබැයි ඒ දෙන්නම එකට හදනවා නම් right ඒ දෙන්නම එකට හදනවා නම් අපිට cost එක අපිට කියන්න පුළුවන් maybe it's around 10 right ඒතර cost saving එක හොයාගන්න කොච්චර ප්‍රමාණයක් cost එක save වෙනවද මේ දෙන්නම එකට හැදුවොත් එහෙම අපිට මේක equation එකට දාන්න පුළුවන් right මේක equation එකට දාන්න පුළුවන් එතකොට අපි කියනවා මෙයාගේ අගේ 20යි මෙයාගේ අගේ එතකොට 10යි එතකොට අපිට කියන්න පුළුවන් 20 minus 10 divided by 10 එතකොට answer කියන්නේ percentage එකක් හැටියට right 20 minus 10 divided by 10 අපිට answer කියන්නේ percentage එකක් හැටියට so we get the answer as 100 or 1 okay so it's 100% cost savings right 100% cost එක save කරගන්න පුළුවන් අපි මේ මොනවාද cost එක අඩු කරන්න පුළුවන් 100% මේ දෙන්නම එකට හැදුවොත් එහෙම තනියම හදන්න right so that is what we have here so if the making එන උත්තරේ බිඳුවට වඩා වැඩි නම් right බිඳුවට වඩා වැඩි නම් අපි කියනවා economies of scope කියලා බිඳුවට වඩා අඩු නම් අපි කියනවා diseconomies of scope ඒ කියන්නේ දෙන්නම එකට හැදුවොත් අපිට cost saving එකක් නැහැ අපේ cost එක වැඩි දෙන්නම එකට හැදුවොත් අපිට ඊට වඩා හොඳයි දෙන්නම separately හදන එක එතකොට diseconomies of scope right හැබැයි දෙන්නම හදද්දී මේ products දෙකම jointly හදද්දී අපේ cost එක අඩුයි නම් අර වෙන වෙනම හදන්න නැතුව එතකොට අපි කියන economies of scope කියලා right දැන් මෙතන අපිට 1 එයා 1 හරි අපිට කියනවා 100% කියලා කියන්නේ 1 කියනවා මෙතන අපිට economies of scope තියෙනවා right economies of scope තියෙනවා right so that is economies of scope then we can move on to something called a learning curve so a learning curve simply keyword if I give you all a practical idea of a learning curve right learning curve කියන්නේ so like this right දැන් මේ economics පොඩ්ඩක් අයින් කරලා තියෙනවා this is how a learning curve practically works හිතන්න මේ graph එකේ තියෙන time එක time taken to complete the task මේ axis එකේ තියෙන time taken to complete the task අනිත් axis එකේ තියෙන්නේ the level of experience right දැන් හිතන්න ඔයා මොනවාද ඔයා අලුතින් මොනවා හරි task එකක් ඉගෙන ගන්න යන්නේ for example if we take you are going to learn maybe some advanced financial modeling technique right ඒක පළවෙනි පාඩේ ඉගෙන ගත්තී ඔයාට experience නැහැ ඒ නිසා ඔයාට වෙලාවයයි ගොඩක් වෙලාවයයි ඒ task එක ඉවර කරගන්න right because you might have to use Excel or some other software ඒවා ඉගෙන ගන්න ඕනේ ඉතින් ඔයාට ඒක කරන්න වෙලා යනවා then තව පොඩ්ඩක් experience වැඩි වෙද්දී ඔයාට පේනවා මට දැන් experience මෙතනට ආවම ඔයාට ඒක කරන්න ටිකක් වෙලාව අඩුයි මොකද ඔයා දැන් පොඩ්ඩක් දන්න right කලින් වලට වඩා දන්න right තව පොඩ්ඩක් experience ගත්තී ඊටත් වඩා අඩුයි right ඊට පස්සේ you come to a point where ඔයා කොච්චර experience දැන් තියනවාද කිව්වොත් ඔයාගේ experience එක වැඩි වෙද්දී ඔයාගේ මේ අර time to complete the task එක වෙනස් වෙන්නේ නැහැ මොකද task එකක් complete කරන්න කොහොම හරි වෙලාවක් යනවනේ ඔයාගේ මේ කලින් වැඩියෙන් වෙලා තිබ්බේ මොකද ඔයා මොන හරි mistakes කරනවා ඔයා තාම ඉගෙන ගන්නවා ඒ නිසානේ දැන් ඔයාට ඒ ඉගෙන ගන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ ඔයාට ඒ task එක complete කරන්න අවශ්‍ය මේ වෙලාව හොඳටම ඇති right ඒ නිසා ඔයාට පුළුවන් මේ task එක ලස්සනට කරගන්න right that is why maths exams වලට යන්න කලින් කියන්නේ මේ sums practice කරන්න කියලා මොකද sum එක කලින් කරද්දී ඔයාට වෙලා යයි
හැබැයි තව පොඩ සම් එක කරගෙන යද්දී ඔයාට සම් එක කරන්න යන වෙලාව අඩුයි. ඒතකොට එක්සෑම් එකේදී ඒගොල්ලෝ වෙලාව දෙන්නේ මේ පාට එක නෙවෙයි. ඔයාට ඉගෙන ගන්න තියෙන පාට එක නෙවෙයි වෙලාව දෙන්නේ එක්සෑම් එක වෙලා දෙන්නේ මේ පාට එකට. ප්‍රශ්නේ විසඳන්න සම් එක සෝල්ව් කරන්න. ඒ නිසා එක්සෑම් එකේදී වෙලාව අඩු වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයා තාම මේ තත්ත්වයට ඇවිල්ලා නැහැ. වගේ එක්ස්පීරියන්ස් එක මේ තත්ත්වයට ඇවිල්ලා නැහැ. තාම අර ඉගෙන ගන්න ස්ටේජ් එකේ ඉන්නේ. ඒ නිසා තාම අර අවශ්‍ය ප්‍රමාණයක එක්ස්පීරියන්ස් නැහැ. අපේ තිබ්බ 2 hour exam එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. that is a different story. ඒ කොච්චර experience තිබ්බත් කියන්න බැරි තාක් එක තිබ්බ නිසා ඒක මෙතනට අදාළ වෙන්නේ නැහැ. but if it was like a 3 hour paper maybe අපිට වෙලා ඇති වෙන්න තිබ්බ අර sums ටික කරගන්න. right? So that is what level of experience means. But if you apply this concept to economics, right? economics වලට මේ concept එක දැම්මොත්, right? economics වලට ඒ concept එක දැම්මොත් ඒකේ axis දෙක ටිකක් වෙනස්. මෙතන තියෙන්නේ cost, right? average cost කියන්නේ. average cost, right? ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔයාගේ outputs, right? output. Not just output, this is called the cumulative output, right? Cumulative output. So what does this mean? Right? මේකෙන් කියන්නේ ඔයාගේ පළවෙනි ඔයා හදන product එක. කියන්නේ ඔයා පළවෙනිම හදන output එකට ඔයාට කොච්චර වෙලා යනවද? කියන්නේ පළවෙනි product එක හදන්න කොච්චර වෙලා යනවද? පළවෙනි product එක හදද්දී හිතන්න ඔයාට තාම experience නැහැ business එකේ. ඒ නිසා ඔයාත් මොන හරි වැරදි කරයි නැත්නම් මොන හරි තාම technology තාම ඔයාට දන්නේ නැහැ කොහොමද use කරන්න කියලා. ඒ නිසා cost එක ගොඩක් වැඩි. ඊට පස්සේ ඔයා දෙවෙනි product එක හදන්න ගියාම පොඩ්ඩක් time එක ඊටත් වඩා මොනවාද අඩු. තුන්වෙනි හදද්දි තව පොඩ්ඩක් අඩු. 100 වෙනි product එක හදන්න යද්දී ඔයාගේ මේ cost එක ගොඩාක්ම අඩුයි. 100 200 එක හදන්න යද්දී ඒ ගානට වගේ තියෙනවා. ඒ නිසා economics වලට ඒ concept එක දැම්මම ඔයාට තේරෙනවා average cost එක අඩු වෙනවා අර ඔයාගේ learning එකත් එක්ක. ඔයා ඉගෙන ගන්නකොට outputs එකින් එක හදන්න යන එකින් එක හදනවනේ ඔයා. outputs එකින් එක හදනවා. ඒ outputs එකින් එක හදද්දී ඔයාට මොනවා හරි ඔයා ඉගෙන ගන්නවා එකෙන්. කොහොමද මේක තව efficiently කරන්නේ? මොනවා හරි shortcuts තියනවාද? trick එකක් තියනවාද cost එක අඩු කරගන්න. ඒව ඉගෙන ගන්න යද්දී මේ output වැඩි කරද්දී ඔයාගේ average cost එක අඩු වෙනවා. right? average cost එක අඩු වෙනවා. මේක මේ economies of scale එක පටලවා ගන්න එපා. economies of scale කියන්නේ ඔයා මේ කිසියම් unit එකක say for example 2 units හදනවා නම් කොච්චර average cost එක තියෙනවද කියන එක තමයි මේ අර ඒ ATC curve එකේ තියෙන average total cost එක. දෙකක් හදනවා නම් මෙච්චරයි. තුනක් පහක් හදනවා නම් මෙච්චරයි. තව 100ක් හදන්න ගියොත් ඔයාගේ cost එක මෙච්චරයි. හැබැයි learning curve එක කියන්නේ number of units නෙවෙයි. මේ 2 units, 3 units, 100 units නෙවෙයි කියන්නේ. අපි කියන්නේ first unit, second unit, 100th unit. කියන්නේ unit එකක් හදන්න නෙවෙයි පළවෙනි unit එකක් හදන්න නෙවෙයි පළවෙනි unit එක හදන්න කොච්චර වෙලා කොච්චර cost එකක් යනවද? දැන් unit දෙකක් හදන්න නෙවෙයි දෙවෙනි unit එක හදන්න කොච්චර වෙලා යනවද? right? මෙතන unit 100ක් හදන්න යන වෙලා cost එක නෙවෙයි 100 වෙනි unit එක හදන්න කොච්චර වෙලා යනවද? මේක තමයි මේකේ difference එක, right? මෙතන ගත්තේ second 2 units 3 units products දෙකක් හදන්න products ඊට පස්සේ units 3ක් හදන්න products 100ක් හදන්න මෙහෙම එක නෙවෙයි. මෙතන තියෙන්නේ පළවෙනි product එක හදන්න. දෙවෙනි product එක හදන්න. 100 වෙනි product එක හදන්න. ඒක තමයි මෙතනින් පෙන්නන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් average cost curve එක average cost එක learning curve එක මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා ආයෙත් උඩට යන්නේ නැහැ. ඒක සාමාන්‍ය මෙතන මේ flat එකට තියෙනවා. output කොච්චර දැම්මත් ආයෙත් average cost එක තව අඩු වෙන්නෙත් නැහැ. තව වැඩි වෙන්නෙත් නැති තත්ත්වයක සාමාන්‍යයෙන් එනවා. ආයෙත් වැඩි වෙන්නේ නැහැ කවදාවත්. right? මේක වැඩි වුණානේ. පල්ලෙහාට ඇවිල්ලා ආයෙත් වැඩි වුණා. මෙයා කවදාවත් වැඩි වෙන්නේ නැහැ. ආයෙත් එයා පල්ලෙහාටම තමයි යන්නේ. okay?
So the learning curve measures the impact of manufacturing experience or the learning on the cost of production. It describes the relationship between the firm's cumulative output, can a first unit, second unit, 100th unit cumulative output, and the amount of average unit cost per production, right? The cumulative output right? The learning curve implies the variable labor requirement per unit falls, right? Labor the labor requirement එක ඔයාගේ මේ දන්න experience වැඩි වෙද්දී ඔයා මොන හරි machine එකක් ගන්නවා නැත්නම් මොන හරි specialized equipment ගන්නවා ඒ නිසා ඔයාට අවශ්‍ය වෙන labor එක එන්න අඩු වෙනවා. නැත්නම් සමහර වෙලාවට කලින් එකක් හදන්න පුළුවන් වෙච්ච labor-ට දැන් ඒ labor-ටම මේ දෙකක් හදන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඒ labor-ට විතරක් පඩි ගෙවන්න පුළුවන් අනිත් කට්ටියට ගෙදර යන්න කියලා. මොකද එයාට ගොඩක් හොඳට වැඩ කරන්න පුළුවන්. මම කියනවා අනිත් කට්ටිය වැඩක් නැහැ. මෙයා ඔක්කොම මට අවශ්‍ය දේවල් ටික කරලා දෙනවා. ඒ නිසා ඔය අනිත් කට්ටිය ගෙදර යන්න. මෙයා විතරක් වැඩ කරයි. Right? So the variable labor requirement falls. Right? Then the cost will be high at first and then පටන් ගද්දී නම් cost එක ගොඩක් high මොකද තාම ඉගෙන ගන්නවා මොන හරි වැඩ කරයි කොට නම් ටිකක් වැඩි නේද? හැබැයි ඊට පස්සේ වැඩ කරගෙන යද්දී laborers-ලා specialize වෙද්දී මේ වාගේ cost average cost එක පල්ලෙහාට යනවා. Right? Your average cost declines. So this is different from economics of scale. I explained that it's not economics of scale. Economics of scale කියන්නේ units කිසියම් ප්‍රමාණයක් හදන්න average cost එක ඉස්සෙල්ලාම අඩු වෙනවා. ඊට පස්සේ average cost එක අඩු වෙනවා units increase කරද්දී. හැබැයි economics learning curve එකෙන් කියන්නේ වාගේ first unit එක හදන්න ගොඩක් cost එක යයි. හැබැයි second unit එක හදන්න පොඩ්ඩක් අඩු වෙයි. මොකද ඔයා දැන් පොඩ්ඩක් ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා එන්නම වාගේ මොනවාද ඔයාට යන අර වියදම අඩු වෙනවා. right? ඔයාට යන ඒ වියදම අඩු වෙනවා. මොකද ඔයා ඉගෙන ගත්ත නිසා. දැන් ටිකක් experience එකයි technical knowledge එකයි මොනවායි shortcuts හරි cost එක අවම කරන්නේ මොනවායි techniques ආදාන නිසා දෙක පෙමිට අඩු වෙගෙන යනවා. Right. Then this is how you this is the formula for the learning curve. C equals A QB, right? A QB, right? So if I show the meanings of all of these things, C is the so C has one meaning, A has another meaning, Q has another meaning, B will have meaning, right? So for C is the average cost, cost per unit, right? Cost per unit of the Qth output. Q many output එකේදී අපිට යන cost එක, right? 100 වෙනි එකේද නැත්නම් පළවෙනි unit එකේද මොන කීවෙනි unit එක? unit ගාන නෙවෙයි. ඒ unit මොනවාද මොන කීවෙනි unit එකද කියලා ඒක බලන්න, right? මෙතන Q වලින් කියන්නේ the what do you call the level or the position of the unit. Can key any unit table, right? Or I can just say which level of unit. Key any level එකද first unit එකද නැත්නම් second unit එකද third ඒ වගේ අපිට first or fifth නැත්නම් 100th unit එකද ඒ වගේ අපිට මෙතන දාන්න පුළුවන් key වෙන එකද කියලා, right? මෙතන B වලින් අපිට කියන්නේ එක unit එකක් හදද්දී කොච්චර ප්‍රමාණයකින් මේ cost එක අඩු වෙනවද, right? The decline in average cost at each Q. හැම Q එකම කොච්චර ප්‍රමාණයක් cost එක අඩු වෙනවද කියලා තමයි අපිට කියන්නේ, right? ඒතර A කියන්නේ A වලට අපි කියන්න පුළුවන්
average cost of the first, right, of the first unit. Average cost of the first unit, right? Average cost of the first unit. Because average cost of the first unit කියන්නේ මෙතන එතකොට අපි sum එක බැලුවොත් එහෙම මේ q කියන එක කෙනා 1 q කියන එක කෙනා එතකොට 1. එතකොට a into 1 1 to the power anything 1 to the power මොන number එකක් මෙතන තිබ්බත් 1 to the power anything is 1, right? මොනවාද 1 to the power ඕන ගානක් දුන්නොත් ඒක 1, right? ඒ නිසා first unit එකේ අපේ average cost එක තමයි මේ a වලින් පෙන්නන්නේ. එතකොට අපිට අපි නිකන් හිතුවොත් එහෙම ඒක එහෙම තියෙන්නේ කියලා c equals a දැන් q කියන්නේ 1 q කියන්නේ 1 b වලට අපි දෙමු 0.5 හරි මොනවා හරි ඒ වගේද මේක නෙගටිව් හැමතිස්සෙම මල්ටි කරලා මේක නෙගටිව් මොකද මේක ඩික්ලයින් එකක් නිසා b කියන එක හැමතිස්සෙම නෙගටිව්. ඒකට මේ මුළු පාර්ට් එකම 1 to the power minus 5 වෙන්නේ 1 කියලා. ඒකට ඒකත් තියෙන්නේ a to the into 1 අපිට අන්තිමේ ඉතුරු වෙන්නේ c equals a කියලා. කියන්නේ a කියන්නේ පළවෙනි යුනිට් එක හදන්න අපිට යන average cost එක, right? ඒක සාමාන්‍යයෙන් ගොඩක් high number එකක්. මොකද first unit එක හදන්න මම කියවනේ අපිට ටිකක් experience මදි නිසා අපිට cost එක වැඩි ඒක හදන්න, right? So this is the meaning of each of these things, right? Y'all can write it down if you all need, or it's in the note, like I told you again, right? It's in the note. right? එතකොට මෙයාව estimate කරන්න යද්දී regression එකක් දාලා තමයි අපි estimate කරන්නේ. දැන් regression නම් අහලා ඇති වෙලා ඇති, but we'll need it, right? fourth year වෙනකන් regression තියෙනවා. So regression එකක් දාලා තමයි මෙතන අපිට මේ estimate කරන්න වෙන්නේ. අපිට මෙතන y variable එකක් තියෙනවා. අපිට මෙතන x variable එකක් තියෙනවා. ඒ ටික excel sheet එකකට දාලා මේ ටික මේ regression ගන්න පුළුවන්. අපිට regression කරාම A වලට මොනවා හරි අගයක් එයි, B වලටත් අගයක් එයි, right? So have they given an exercise on this? No. So exercise එකක් අපිට තාම මේක දීලා නැහැ. I'll do a small question on this learning curve and we'll see how that works, right? Okay. මේ තියෙන learning curve එක මම අර and the learning curve එක මේ තියෙන average cost එක මේ තියෙන cumulative output එක නෙවෙයි නිකන් Q නෙවෙයි මේක cumulative 100 මේක 100 තිබුණාට 100 unit 100ක් කියලා නෙවෙයි අපි කියන්නේ 100 වෙනි unit එක හදාන්න 100 වෙනි unit එක හදාන්න මේ තියෙන 200 වෙනි unit එක හදාන්න 400 වෙනි unit එක හදාන්න එහෙම තමයි ඒක යන්නේ, right? So මේකේ දැන් අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ learning curve එකක් estimate කරන්නේ කියලා, right? So learning curve, you know the formula අපිට දුන්න formula එක c equals a into q to the power b නේ. එතකොට මේක linear format එකට ලියුවොත් එහෙම linear එකට ලියුවොත් මේකෙන් natural logarithms ගන්න ඕනේ. c equal lnc equals ln a මේ multiplication එක plus වෙනවා මෙතන power b එක තියෙන එක ඒක ඉස්සරහට එනවා b into ln q, right? b into ln q සමහර කට්ටියට ප්‍රශ්න තියෙනවා මෙතන ඇයි අපිට log දාන්න බැරි ඇයි ln දාන්නේ log දාන්න පුළුවන් log දාන්න ප්‍රශ්නයක් නැහැ no problem හැබැයි log දානවා නම් මේ හැම එකක්ම log වෙන්න ඕනේ එකක් log දාලා අනිත් එක ln දාන්න බෑ, right? මම සාමාන්‍යයෙන් ln use කරන්නේ ඒක ප්‍රශ්නයක්, right? Then we can get a what you call like a linear equation එක linear equation එකක් නේ. ඒතකොට අපිට කියන්න පුළුවන් මේ අපේ learning curve එකේ slope එක තමයි b. learning curve එකේ slope එක තමයි b. b සාමාන්‍යයෙන් negative මම කියන්නේ b negative මොකද learning curve එකේ slope එක negative. ඒ නිසා b වලට අපිට negative අගයක් තමයි regression කරාම සාමාන්‍යයෙන් එන්නේ ඒ regression එකෙන් එන්නේ, right? එතකොට මම ගාව තියෙන මේ regression එකක් run කරලා ආපු
equation එකක් එක මෙතන දාන්න. So our ln c equals all right, so in the example I have it says log, right? So it's log කියලා දාන්න. log c මේක log වලට හරවන්නන්නේ නැත්නම් සමහර කටිම එකපාරට මෙයා log වුනේ කියලා. ඔයාට ln දාන්නත් පුළුවන් log කියලා ලියන්නත් පුළුවන්. That is no problem, right? log මේ කැමති දෙකෙන් කැමති එකක් use කරන්න පුළුවන්. හැබැයි එකක් use කරනවා නම් ඒකට stick වෙන්න මැදින් එකපාර log දාන්න යන්න එපා. right? so මගේ example එකේ තියෙන log c equals 3. ඒ කියන්නේ a වලට estimate වෙලා ආවේ මොනවාද 3 කියලා. log 3 ඊට පස්සේ b වලට මට ආවේ -0.3, right? -0.3 මොකද slope එක minus නිසා, right? Into log q, right? Then the question has asked, right? Then there's a question saying estimate the average cost of producing the 100th unit, right? Of producing the 100th unit. So this is the formula, and they want us to produce the 100th unit. So I said this is the cumulative, Q can cumulative output. Can someone quickly put this into the calculator and tell me what is the answer you get for log c? Log c, log c samana kiya. And someone tell me what's the answer. Any answer? Yeah, calculate. So I got the correct answer. It's 2.4, right? 2.4, right? So how do you get 2.4? Right? How do you get 2.4? It's 3 minus 0.3 into log q. Q කියන්නේ එතකොට 100, right? log 100, right? නිකන් 100 දාන්න එපා. මෙතන log q තියෙන නිසා log 100 දාන්න, right? ඊට පස්සේ අපිට ආව උත්තරේ equals 2.4, right? 2.4. හැබැයි දැන් මේක log c නේ තියෙන්නේ උත්තරේ. ඒ නිසා c ගන්න අපි මේ 2.4 ගේ anti log එක ගන්නවා. 2.4 ගේ anti log එක කියන්නේ 251.19, right? 251.1. So this is the cost of producing the 100th unit, right? 100th unit එක හදාන්න අපිට යන cost එක මේක තමයි, right? මත තියාගන්න අපිට log c කියලා උත්තරය ආවේ. ඒ නිසා log c එක වෙනස් කරන්න ඕනේ. ඒකේ anti log එකට c ගන්න, right? නිසා උත්තරේ හරියට අපෙන්නේ log sorry අපිට එන්නේ c equals 251.19, 251, right? එතකොට අපේ දැන් theory එක අනුව ඊළඟ මොනවා හරි මේ unit එකක් හදාන්න යනකොට මේකේ cost එක අඩු වෙන්න එපා නේද? cost එක අඩු වෙන්න එපා. So let's say estimate the average cost of producing the let's say the 400th unit. 400th unit. Can someone quickly tell me what the cost, right? First tell me what log c is, and then tell me after that what c is. Log c කියන value එකක් ඕනේ. c කියන value එකක් ඕනේ. So can someone tell me 400th unit එක හදාන්න අපිට යන log c එකයි c එක. log c එක මේකෙන් ගන්න පුළුවන්. ඒකෙන් එන උත්තරේ anti log දාලා c එක හොයාගන්න පුළුවන්. So it's 3. Oh. Yeah. අසන් මේ වයිදා කිව්ව කොහොමද කැල් එකෙන් ඇන්ටි ලොග් ගන්න විදිහ? කැල් එකෙන් ඇන්ටි ලොග් ගන්න දැන් ඔයාට log button එක පේනවනේ කැල් එකේ. ඔව්.
log button එක ඔයා shift දාලා log button එක click කරන්න. එතකොට එන්නේ 10 to the power ගානක්. right? ආ ඒකට 2.4 දැම්මහම ඒක මේ 2.4 එක anti log එක තමයි දෙන්නේ. හරි අෂාන් හරි thank you. ln වලටත් එහෙමයි. ln වලත් shift ln දාලා අපිට පුළුවන් කිසියම් අපිට ඕන anti log එකක් හොයන number එකක් එතනට දාන්න පුළුවන්. right? So can someone tell me the value of log C and value anti log of C? හරි නම් log C එක අඩු වෙන්න ඕනේ මේ 400 unit එකේ C එක අඩු වෙන්න ඕනේ C එකට වඩා. right? So 400 unit I got the answer. Can you check the answer again? මම හිතන්නේ ඒක පොඩ්ඩක් වැරදි එක 400 unit එකට. Let me check 3 minus 2. Yeah, it's a bit wrong. So පොඩ්ඩක් ආයෙත් බලන්න හරිද කියලා, right? I'll give you all the answers, right? The answer for log C is 3 minus 0.3 into log 400, right? Log 400. So taking උත්තරය තමයි 2.2194. Right? That's the answer we get from that. Yeah, so I got the correct answer for log C, right? So මෙයාගේ anti log ගත්තාම අපිට එන්නේ 165, right? 165.72. So this is how you find then පේනව නේද? මේ 100 වෙනි යුනිට් එක හදන්න අපිට රුපියල් 250ක් වගේ කියනවා. හැබැයි ඉගෙනගෙන යද්දී 400 යුනිට් එක වෙනකොට අපිට මේ cost එක අඩු කරගන්න පුළුවන් වුණා 165ට. right? So that is what the learning curve tells us, right? Okay. So then let's move on to yeah. So then we have so usually what you call these learning curves are used in the industries of aerospace, ship building, ships hadanna, petroleum production, power plants. So those are the industries. chat එකේ log 400 ගත්ත විදිය නේද? So log 400 ගත්තේ මම මේ කැල් එකේ දාලා, right? කැල් එකේ දාන්න ඔයාලට නිකන් log කියන බටන් එක ක්ලික් කරාම log කියන එක එනවනේ. ඒ log කියලා bracket එකක් open වෙනවා, right? මොනවාද කැල් එකේ log බටන් එක ක්ලික් කරාම log කියලා එයා bracket එක open කරනවා. ඒ නිසා ඒක ඇතුළට ඔයාලට මේ 400 දාන්න පුළුවන්, right? ඒතර මම කැල් එකේ මේක ලියන්නේ මෙහෙම. කැල් එකේ මම මේක ලියන්නේ 3 minus 0.3, right? multiplication එකක් දාලා අර log button එක දාලා log කියන එක ගන්න, right? so log කියන එක ඇතුළට දානවා 400. හරි මට අවශ්‍ය quantity. මේක කැල් එක දාලා solve කරාම අපිට උත්තරයක් එනවා, right? then ඒ එන උත්තරේට අපි anti log ගන්න ක්‍රමයක උත්තරේ 2.21 නේ. ඒතර 2.21 එකේ anti log එක ගත්තාම anti log එක ගන්න 10 to the power 2.21. That answer is 165. හරි ඒ ළඟින් යන number එකක් වෙනවා. Is that clear? log ගත්ත විදිය. I have the I don't know cal අතරේ වෙනස් වීම තියනවද දන්නේ නැහැ. I have that the gray calculator. ඒකෙන් ගන්න එක තමයි මම කරන්නේ.
clear now. Okay. So let's move on. So I told that it's used in the industries and aerospace industries. Elon Musk could then have the balang ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් වල සමා මේ ගොඩක් වෙලාවට මේ ලර්නින් කර්ව් එක තියෙනවා. මොකද එකපාරටම රොකට් එකක් හදන්න දන්නේ නැහැ. පොඩ ඉගෙනගෙන දැන් අපිට පේනවා ඊලොන් මස්ක් උත් ඉස්සෙල්ලාම රොකට් එක හදන්න ගොඩක් මේ වියදම් වුණා මොනවාද ස්පේස්ෂිප් එක it burst or it caught fire and ගොඩක් errors තිබ්බ දැන් හැබැයි he has managed, he knows how to do it, no? So now most of the time and there's very few errors cost එක අඩු එකකින් තමයි යන්නේ, right? Yeah. Then there are some factors that affect the decline of the learning curve. Learning curve කොච්චර දුරට මේ පල්ලෙහාට curve වෙලා යනවාද කියන එක ගැන අපිට idea එකක් ගන්න පුළුවන්. මේ factors තුනක් තියෙනවා. Factors determine the decline in the learning curve, right? So you all can check the note as well, but I'll put those here as well. Probably factors affecting it. Decline is greater when turnover of employee is low. Can employees turnover එක අඩු කොට decline එක වැඩි. ඒකේ මොකක්ද කියන්නේ employees ලා ගොඩක් අපේ business එක ඇතුලේ ඉන්නවා නම් අස් වෙන්න නැතුව ඒගොල්ලෝ ගොඩක් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ අර curve එක ගොඩක් steep වෙනවා. learning curve එක ගොඩක් steep වෙනවා. ඒ කියන්නේ curve එක වැඩි. right? curve එක වැඩි. right? කියන්නේ මේ කට්ටිය ඉගෙන ගන්න කට්ටියනේ නැත්නම් හැමතිස්සෙම අලුතින් කට්ටිය ගන්නකොට ඒගොල්ලෝ හැමතිස්සෙම අලුතින් ඉගෙන ගන්නවා. ඒ නිසා curve එක ගොඩක් මෙහෙම තියෙයි. මේ අලුතින් යන කට්ටියට හැමතිස්සෙම අලුතින් උගන්වන්නත් ඕනේ. ඒ නිසා ඒක හරියන්නේ නැහැ. හැබැයි හැමතිස්සෙම අපේ ඉන්නේ well experienced අවුරුදු 10ක් තිස්සේ වැඩ කරන කට්ටිය නම් ඒගොල්ලන් දැන් experience ඒ නිසා turnover එක අඩු කොට අර slope එක වැඩි. අනිත් එක තමයි when production goes smoothly, right? Decline is greater when the production goes smoothly. ඒ කියන්නේ production එක කරද්දි strikes නැත්තම් මොකක් හරි machine breaks downs නැත්තම් ඒ නිසා ටිකක් අර ලස්සන්ට වැඩේ කරගෙන යන්න පුළුවන්. මොකද එකපාරට නවත්තලා ඊට පස්සේ තව අවුරුද්දකින් වගේ ආයෙත් පටන් ගත්තොත් එහෙම අර employees එකේ තිබ්බ අර skill එක නැති වෙලා යනවා. So that's what has happened to us now for our exams also. මොකද දැන් අර third year subjects වල lectures කරලා දැන් මාස ගාණක් වෙනවා. ඒ නිසා අපේ දැන් interruption එකක් වුණානේ. දැන් එකපාරට exams කරන්න ගියාම ආයෙත් අර ටික ආයෙත් මුලින් ඉඳලා experience අරගෙන ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ අපේ දැන් learning curve එක තියෙන්නේ ගොඩක් නිකන් flat වගේ. ඒක ආයෙත් අපිට ඒ ටික ඉගෙන ගන්න වෙනවා. So ආයෙත් exam ලියන මට්ටමට එන්න ටිකක් වෙලා යයි. right? Because there was interruption in the lectures. right? මාස 6ක් විතර lectures වලට පස්සේ තමයි දැන් ආයෙත් exam යන්නේ. ඒ නිසා අපිට මේ learning curve එකේ මේ gap එකක් තියෙනවා. So that is another reason for declining of the learning curve, right? Then the third one is decline is greater when firm can transfer knowledge, right? ඒ කියන්නේ firm එකකට පුළුවන් නම් ඒගොල්ලන්ගේ තියෙන දැනුම වෙන ප්‍රොඩක්ට් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට ඒ ප්‍රොඩක්ට් එකත් අපිට ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා. මොකද ඒ දැනුම අපිට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඉතින් අපි මොනවා හරි software එකක් use කරනවා කිසියම් production එකක් කරන්න, ඒ software එකම තව product එකක් හදන්න use කරන්න පුළුවන් නම් ඒ product එක හදන්න යනකොට ආයෙත් අලුතින් software එකක් ඉගෙන ගන්න ඕනේ නැහැ. මොකද ඒ software එක අපි දන්නවද? right? also මොනවාද අලුතින් මේ job එකට ගියාම දැන් අපි internship ගියාම අපිට ඒගොල්ලන් දන්න knowledge එක අපිට ඉක්මනට ඒගොල්ලන් transfer කරන්න පුළුවන්. right? If they can transfer it better, කියන්නේ අපි ගිහිල්ලා අපි දැන් intern හැටියට ඉගෙන ගන්නවානේ.
ඒගොල්ලන් අපිට උගන්වන එක ගොඩක්ම ප්‍රොඩක්ටිව් නයි. ඉක්මනට අපිට ඉගෙන ගන්න පුළුවන් නම් අපිට අර වැරදෙන ප්‍රමාණය ඉක්මනට අඩු කරගන්න පුළුවන්. අපිට මොනවා හරි වැරද්දක් වෙනවා නම් ඒක ඉක්මනට හදා ගන්න පුළුවන්. මොකද ඉක්මනට අපි ඉගෙනගෙන ඒ cost එක අඩු කරගන්න පුළුවන්. Right? So when they can transfer knowledge better, also the slope declines. Right? So these are the three factors that affect the slope of the what do you call the learning curve. Right? Again, it's in the notes. So if you all want, you all can check that or screenshot or whatever, write down, you all can do. Right? So let's go to the slide and we are done with that session. ඊළඟ session එකේ තියෙන්නේ part B. We are going to talk about CVP analysis, operating leverage, degree of operating leverage, and estimated the cost function. So here I thought of not doing CVP analysis because we know CVP analysis. No? අපි දැන් CVP analysis හොඳට දන්නවා management accounting වලටයි A level කාලෙත් කරන්නේ. අපි දන්නවනේ break even point කියන්නේ total fixed cost divided by the price, right, minus the sales, sorry, minus the variable cost, total variable cost, right? So these things we know, so I'm not going to focus on these. Make a කාටරි කරන්න ඕනද මොකද නැත්නම් ඒකට වෙලා යනවා. I think you know CVP analysis නේ. මේක කියවලා වුණත් තේරුම් ගන්න පුළුවන්, right? Total revenue is price into quantity, total cost is the total fixed cost plus the total variable cost, right? Variable cost කියන්නේ average cost into the quantity ඒ නිසා එහෙම ගන්නත් පුළුවන්. Break even volume එක තියෙන්නේ profit එකක් නැති වෙලේ. ඒ කියන්නේ total revenue එක සමානයි total cost එකට, right? එතකොට අපිට කියන්න පුළුවන් මේ PQ එක සමාන වෙන්න ඕනේ මේ තියෙන total cost function එකට. එතකොට මෙයාව T වලට respect ගත්තාම when you get Q as the subject of the formula අපිට අර break even formula එක derive කරන්න පුළුවන්. Total fixed cost right by the price minus the variable cost per unit, right? So ඒ ටික අපි දන්න නිසා I'm not going to focus much on this. So we know these, right? Total cost කියන්නේ මේක and break even point එකේ අපේ TR equals TC කියලා අපි දන්නවා. right? මේ curves උත් අපි දන්නවා මේ තියෙන break even point එක මේ break even point එකේ total revenue curve එකයි total cost curve එකයි සමානයි. මේ තියෙන break even quantity එක මේ තියෙන break even price. Right? So we know that, right? But there is something we do not know. One is I want to tell you, I don't know if you all might not know these, right? මේකේ අපිට කියනවා the slope of the total revenue curve is P. මේකේ total revenue curve එකේ slope එක කියන්නේ price of the product. Keep this in mind. Total revenue curve එකේ slope එක තමයි price එක. Total cost curve එකේ intercept එක තමයි total fixed cost එක. Right? And total cost curve එකේ slope එක තමයි average variable cost එක. Right? මේ එතකොට මේ තුන් දෙනානේ අර break even formula එකේ තින්නේ. break even formula එකේ ඉන්නේ මේ තුන් දෙනා. Right? Fixed cost divided by the price minus the variable cost. මේ තුන් දෙනාම තමයි ඒ formula එකේ තින්නේ. ඒ කියන්නේ මේ formula එකේ එකක් වෙනස් කරොත් එහෙම මේ graphs වෙනස් වෙන්න පුළුවන්. Right? Fixed cost වෙනස් කරොත් එහෙම fixed cost එක පොඩ්ඩක් උඩට එනවා. එතකොට line එක මෙහෙම තියෙනවා. Right? So keep in mind that the intercept of the total cost curve is the fixed cost. The slope of the total cost curve is the average variable cost. The slope of the total revenue curve is the price per unit, right? That's an average revenue of the firm, right? So what will happen when we change one of these things? When the price of the commodity increases or decreases, what will happen to the break-even output level, right? So if I take the formula for break-even point,
So they are basically asking us what will happen if the price of the commodity increases. Price of the commodity increases කියන්නේ denominator එක වැඩි වෙනවා. ඒ කියන්නේ මේ break even point එක අඩු වෙනවා. ඒ කියන්නේ අපිට cost එකයි revenue එකයි equal වෙන්න quantity පොඩ්ඩයි හදන්න. right? අනිත් පැත්තට ඒගොල්ලෝ කියනවා මෙයා decrease වුණොත් ඊට පස්සේ එතකොට වෙන්නේ මේ denominator එක අඩු වෙනවා. ඒ කියන්නේ break even point එක වැඩි වෙනවා. right? So these things I think you all know. If I take the fixed cost වැඩි වෙනවා කියන්නේ break even point වැඩි වෙනවා. මොකද මේකේ numerator එක එතකොට වැඩි වෙනවා. Average variable cost එක increase වුණා කියන්නේ මෙයා increase වුණා කියන්නේ මේ මුළු numerator එකම අඩු වෙනවා. sorry මේ මුළු denominator එකම අඩු වෙනවා. මේ denominator එක අඩු වෙනවා කියන්නේ break even price එක වැඩි වෙනවා. right? Yes, the variable cost increases, that means the denominator decreases. Denominator decrease කියන්නේ break even point එක වැඩි වෙනවා. right? So that is what we have to understand here. right? It's better if we can understand yeah, we can move forward because distance, you know. Then we know the formula for finding a certain profit. Profit 100ක් හොයාගන්න නම් අපි කොච්චර quantity හදන්න ඕන කියන එකත් අපි දන්නවා. මොකද මේ අපි කරන්නේ මේ break even formula එකට total fixed cost එකට පස්සේ profit එක add කරලා. right? So we have the profit as 100. right? So we can say 200 fixed cost plus the profit of 100 minus the price minus divide by the price minus variable cost up to 60ක් වෙනවා quantity. right? ඒ 60න් අපිට total revenue total cost calculate කරලා profit එක ගන්න පුළුවන් 100ක් කියලා. right? So since we know these things, again I'm not going to focus on them much. right? Okay, so when we come to this operating leverage, this is a new part, so I will talk about this. Operating leverage කියන්නේ අපේ cost structure එකේ, right? අපේ cost structure එකේ අපේ cost ගත්තොත් එහෙම total cost ගත්තොත් ඒකේ parts දෙකක් තියෙනවා. variable cost එකයි fixed cost එක. leverage කියන්නේ fixed cost කොච්චර තියනවාද අපේ variable cost වලට සාපේක්ෂව. right? fixed cost කොච්චර තියනවාද අපේ variable cost වලට සාපේක්ෂව. fixed cost වැඩි නම් variable cost වලට වඩා අපි කියනවා this is a leveraged firm. මේ firm එක leveraged. variable cost අඩුයි නම් sorry fixed cost අඩුයි නම් අපි කියනවා මේක less leveraged. right? leverage අඩුයි. so මෙතන ඒ form එක දීලා තියෙන්නේ operating leverage is the total fixed cost divided by the total variable cost. fixed cost කොච්චර තියනවාද variable cost වලට සාපේක්ෂව. right? එතකොට අපිට මේක මේ තව explain කරන්න පුළුවන් degree of operating leverage කියලා. so that graph here. So the degree of operating leverage is the percentage change in the what you call sale profit for the percentage change in the what you call revenue or the output. right? in other words make a ලියුවොත් එහෙම degree of operating leverage කියන්නේ percentage change in the profit divided by the percentage change in the quantity. quantity වෙනස් කරාම කොච්චර දුරට අපේ මොනවාද profit එක වෙනස් වෙනවද? quantity 1% increase කරාම කොච්චර දුරට අපේ profit එක වැඩි වෙනවා හරි අඩු වෙනවා කියන එක තමයි අපි degree of operating leverage කියලා කියන්නේ. right? For example, right, if we take like අපේ මේක තියෙන TFC divided by the TVC. So keep this equation in mind and let's go to the next slide. right? what happens to the break even output level එක ඊළඟ graph එකෙන් අපි understand කරගමු. හරිද? එතකොට මෙතනින් කියන්නේ break even what you call total cost has a higher degree of operating leverage than TC
so what it means is, right, මෙතන ඉස්සලාම තියෙන්නේ TC කියන curve එක. I think I'll draw it මේ curve එකට දැක්කම ටිකක් පරිදි. So if you take the curves, right, so I will access total revenue curve, and I'll take another total cost curve. Right. එතකොට මේ තියෙන එතකොට අපේ break even point එක, right, අපේ break even point එක මෙතන තියෙනවා. break even quantity එක මෙතන තියෙනවා, right. දැන් ඒගොල්ලෝ කියනවා when the firm becomes more leveraged, ඒ කියන්නේ අපි firm එක ගොඩක් lever වෙනවා. මොනවද lever වෙනවා කියන්නේ? මම කිව්වේ fixed cost එක වැඩි වෙනවා. fixed cost වැඩි වෙනවා කියන්නේ අපි fixed cost වැඩි කරලා අපේ variable cost එක අඩු කරනවා, right. අපේ fixed cost එක වැඩි කරලා variable cost එක අඩු කරනවා. So when we draw the new curve, right, the new what do you call cost curve, අපේ fixed cost එක වැඩි වෙලා. ඒ කියන්නේ fixed cost එක මේ හරියෙන් වගේ පටන් ගන්නවා. හැබැයි මේක මෙහෙම ලියන්න අඳින්න බෑ. මොකද the අපි fixed cost වැඩි කරනවා කියන්නේ අපි ඒ වෙනකොට අපේ තිබ්බ variable cost එක අඩු කරනවා. ඒක variable cost කොහොමද පෙන්නන්නේ? මම කිව්වේ variable cost කියන්නේ මෙයාගේ slope එක. මෙයාගේ slope එක තමයි variable cost කියන්නේ. මෙයාගේ intercept එක තමයි fixed cost. දැන් intercept එක වෙනස් වෙනවා, right. එතකොට කොහොමද මෙයාගේ slope එක අඩු වෙනවද වැඩි වෙනවද? මොකද අපි දැන් මෙයාගේ variable fixed cost වැඩි කරා variable cost අඩු කරන්න නේද? variable cost අඩු කරන්න කියන්නේ මෙයාගේ slope එක අඩු වෙනවා. slope එක අඩු වෙනවා, right. slope එක වැඩි වෙනවා කියන්නේ මෙහෙම, right. slope එක අඩු වෙනවා කියන්නේ දැන් මෙහෙම තියෙන slope එක අඩු වෙනවා. slope එක අඩු වෙනවා. So this is going to be the new total cost curve. එතකොට අපිට පේනවා අපි total cost එක අපි leverage එක වැඩි කරාම, right, when we increase the amount of fixed cost, the break even point has increased, right. The break even point has increased, right. Break even point has increased. So we want to see how sensitive is the firm to a change in the fixed cost. Like, so we are talking about the degree of operating leverage. ඒකෙන් කියන්නේ කොච්චර sensitive ද profit එක quantity එක වෙනස් කරන්නේ. ඒ නිසා අපිට degree of operating leverage එක වෙන විදිහකට කියන්න පුළුවන්, right. degree of operating leverage එක අපි ගත්තොත් එහෙම degree of operating leverage is the profit elasticity of output. Profit elasticity of output. Why did I say that? Because you all can remember the price elasticity of demand. අපි දන්න elasticity, that is the easy one. So price elasticity of demand එක ගත්තාම it was delta QD over delta P into P over Q, right. හැබැයි degree of operating leverage එක අපි මේක ලියන්නේ මෙහෙම. delta profit over delta Q into Q over profit, right. Q over profit, right. A formula එක තමයි මෙතන මේ derive කරලා තියෙන්නේ. So I will show you how this is derived, right. I will show you how this is derived. So we'll see how this is derived, right. Okay,
So the first thing we have to do is we'll write down degree of operating leverage is delta profit over delta Q into Q total quantity into the profit. Right? Now we know profit kiyanne total revenue minus total cost, right? That's profit. No? මේක මට ලියන්න පුළුවන් total revenue minus total cost එක ලියන්න පුළුවන්. Total revenue කියන්නේ, so I can write it like this. Right? Quantity into the price minus the total variable cost minus the fixed cost. Right? අපිට එතකොට මෙයා delta විදිහට ලියන්න පුළුවන් change in the profit is equal to delta Q P minus BC. Delta fixed cost ගන්නෙ නැහැ because we are assuming we are in the short run. So delta fixed cost කියන එක 0. ඒ නිසා 0 එක මම මෙතන ලියන්නේ නැහැ. Right? So that is how we get it. Right? Then we can substitute these things into the equation. මේ දෙන්නවා මේ equation එක දාන්න පුළුවන්. So I can write degree of operating leverage equals then delta profit කියන එක අපි දන්නවා delta Q which variable cost එක divide කරනවා delta Q වලින් ඒක වැඩි කරන්න ඕනේ Q profit. So Q E minus BC minus fixed cost. Right? Now what we can do is මෙතන තියෙන Q එක cut off කරන්න පුළුවන්. මේ දෙන්න අවශ්‍ය නැහැ. Then we can cut off these two as well. Right? We can cut off these two as no, we can't cut off these two. No? We can't cut off those two. Right? Because there's a minus sign here, so we can't cut this off, right? Cut off කරන්න බෑ. මෙයා හිටියේ නැත්තම් cut off කරන්න පුළුවන්. මේ fixed cost කෙනෙක් කෙනා හිටියේ නැත්තම් කපන්න පුළුවන්, but එයා ඉන්න නිසා එයාව අයින් කරන්න බෑ. ඒ නිසා අපිට ඉතුරු වෙන්නේ මේ දෙනා cut off කරාම අපිට ඉතුරු වෙන්නේ මෙහෙම. right? මේ වගේ තමයි. ඉතින් මෙයාව මේකේ multiply කරන්න පුළුවන්. මේ මෙයාව මෙතනට අරගෙන multiply කරන්න පුළුවන්. So I'll do that, right? Q multiplied by P minus variable cost. So here we have our final equation for the degree of operating leverage, right? This is the equation, right? So this is the sensitivity of profit to a unit change in the output, right? එතකොට අපි කියනවා a firm that is leveraged is more sensitive to the output. ඒ කියන්නේ වාගේ fixed cost තියනවා නම් වාගේ profit එක ගොඩක් sensitive වූ output එකට. මේක අපි පොඩ්ඩක් prove කරලා බලමු, right? ඒක පොඩ්ඩක් prove කරලා බලමු. So let's take an example. අපි කියමු අපේ දැන් තියෙන let's say yeah අපේ දැන් තියෙන quantity එක දැන් තියෙන quantity එක 60. අපි quantity වැඩි කරන්න යනවා 70ට. right? එතකොට අපේ දැන් fixed cost එක ගමු කීයද fixed cost එක ගමු as
So the first fixed cost is going to be 200. Fixed cost එක ගමු 300. ඒ කියන්නේ firm එක දැන් levered වෙන. මේ firm එක less levered මේක තව වැඩිපුර levered, right? Also a question is that if the derivation is in the notes, yes, the derivation is there in the note, so you can check it from there as well, right? මේ ගානක් තියෙනවා note එකේ. Also we can say the price per unit is ₹10, right? Price per unit is ₹10, and the variable cost per unit of the first firm is 5. Variable cost is 3.3, right? Okay, so let's put this into our equation of degree of operating leverage, right? අපිට තිබ්බ equation එක Q into E minus ABC E, this is Q, E minus ABC minus the fixed cost, right? So හිතන්න අපේ දැන් firm එක මේ fixed cost එක 200 තිබ්බ firm එක දැන් 300ට වැඩි කරගත්තා. ඒ වැඩි කරපු නිසා අපේ variable cost එක පල්ලෙහාට ගියා 5 ඉඳලා 3.3 වෙනකම්, right? දැන් අපි බලමු මේ පළවෙනි firm එකේ degree of operating leverage එක, right? මේක මේ formula එකට දැම්මහම අපිට එනවා Q is, so the what do you call, let's just take Q as 60 will 60 වලට විතරක් කියලා, right? So 60. So this is the less levered firm, right? මෙයා මේ leverage එක කරන්න කලින් තමයි අපි මේ බලන්නේ. Price is 10. Lever කරන්න කලින් variable cost එක 5යි. So ඒකම ආයෙත් බලන්න Q minus කලින් fixed cost එක උඩට 200යි තිබ්බේ. වැඩි fixed cost එකක් නැහැ. මෙයාගේ degree of operating leverage එක 3යි. Right? So the sensitivity of the profit to a change in the output is 3. ඒ කියන්නේ අපේ sensitivity එක 3යි. Right? දෙවෙනි firm එක බලමු කොහොමද තියෙන්නේ කියලා. දැන් මෙයා levered වෙලා ඉන්නේ. දැන් මෙයා fixed cost ගත්තා. right? Fixed cost එකක් වැඩිපුර දාගත්තා business එකට. so දැන් මෙයා හදන්නේ දැන් 60යි 10 minus දැන් හැබැයි variable cost එක අඩු වෙලා 3.33 තාම 60යි හදන්නේ අර ටික එහෙමයි 10 minus 3.33 minus දැන් fixed cost එක වැඩි නේ දැන් 300යි fixed cost එක. ඊපස්සේ මෙයාව solve කරාම අපිට එනවා උත්තරේ 4යි කියලා. දැන් පේනව නේද? මෙයාගේ fixed cost අඩු නිසා මෙයාගේ fixed cost එක අඩු නිසා මෙයාගේ change in the profit is less sensitive and profit එක sensitive අඩු. මෙයාගේ fixed cost වැඩි නිසා profit එක ගොඩක් sensitive. එතකොට පොඩ්ඩක් හිතන්න economic එක හොඳ කොට ටිකක් economic හොඳ කාලෙකදී නම් මෙයාගේ එතකොට මේ economic හොඳයිනේ. මෙයාගේ එතකොට මේ quantity එක වැඩි වෙනවා. right? demand එක වැඩි වෙනවා. එතකොට හොඳ කාලෙකදී නම් demand එක වැඩි වෙනවා කියන්නේ profit එක වැඩි වෙන්නේ කාගේ firm එකේද වැඩියෙන් profit වැඩි වෙන්නේ. මොන firm එකේද profit වැඩි වෙන්නේ? The unlevered, the less levered firm or the more levered firm? fixed cost වැඩියෙන් තියෙන එක්කෙනාටද නැත්නම් fixed cost අඩුවෙන් තියෙන එක්කෙනාගේ profit වැඩියෙන් හම්බ වෙන්නේ. හොඳ කාලෙකදී. හොඳ කාලෙකදී profit වැඩියෙන් හම්බ වෙන්නේ මෙයාට. මෙයාගේ මේ
sensitive එකට වැඩිනේ. profit එක output එක පොඩ්ඩක් හරි අඩු කරාම ගොඩක් profit එකක් එනවා. right? මෙයාට එච්චර හම්බ වෙන්නේ නැහැ. output එක වැඩි කරා කියලා මෙයාට එච්චර හම්බ වෙන්නේ නැහැ 3යි. right? එතකොට හොඳ කාලෙකදී lever වෙන එක හොඳයි. මොකද හොඳ කාලෙකදී අපිට demand එක වැඩි ගොඩක් sell කරන්න පුළුවන්. ඒ නිසා අපේ profit එකක් වැඩි වෙයි in a good time. හැබැයි හිතන්න එකපාරටම අපේ demand එක අඩු වුණා. මේ economy එක දැන් සවුත්ුයි කිසිම කවුරුත් ගන්නෙත් නැහැ demand එක අඩුයි. එතකොට මොකද්ද වෙන්නේ? කාටද වැඩියෙන් මේ බලපෑම වෙන්නේ? දැන් මේ මොනවාද අඩුයිනේ ඒගොල්ලෝගේ sales. ඒ කියන්නේ යාගේ profit එක negative. profit එක අඩු වෙනවා. profit එක දැන් loss එකක් වෙලා තියෙනවා. එතකොට කාගේ profit එකද වැඩියෙන් පල්ලෙහාට බහින්නේ fixed cost මේ economic south වෙලා තියෙන්නේ. තාම sensitive එකට වැඩි මෙයාගෙන. කියන්නේ economic south උයි නම් වැඩිම profit එකක් නැති වෙන්නේ මෙයාට. economic south කොට profit එක අඩු වෙන්නේ profit එක යාට නැති වෙන්නේ මේ මෙයාට තමයි ගොඩාක්ම අර ඒකෙන් බලපෑම වැඩෙන්නේ. මෙයාට එච්චර බලපෑමක් නැහැ මොකද මෙයාගේ sensitive එක එච්චර නැහැ. මෙයාගේ තරම් එච්චර නැහැ. හැබැයි මේ දෙවෙනි ෆර්ම් එකේ නම් economic south කොට profit එක අඩු වෙනවා කියන්නේ අර ගොඩාක්ම අඩු වෙනවා මෙයාටත් වඩා. ඒ නිසා හොඳ කාලෙකදී සාමාන්‍යයෙන් ෆර්ම්ස් කරන්නේ fixed cost වැඩි කරගන්නවා economic එක හොඳයි. හැබැයි economic south උයි නම් fixed cost දාගෙන හරියන්නේ නැහැ. economic south උයි නම් fixed cost දැම්මොත් ඔයාගේ profit එක අඩු වෙනවා අර with a greater sensitivity වැඩි නිසා ඔයාගේ profit එක ගොඩාක් වෙලාවට ගොඩාක් අඩු වෙනවා. අනිත් firms වලට වඩා. right? So in a good time it's good to be leveraged, but in a bad time it's bad to be leveraged. Right? So that is the degree of operating leverage. ඒක නිකන් අපිට කියන්න පුළුවන් the profit elasticity of output කියලා. Right? So I hope I'm clear with this. Again, this sum is done in my notes as well, so y'all can check it there as well. So yeah, so sales elasticity of profit. Sales elasticity of profit. Sorry, it's sales elasticity of profit. So this is the derivation they have given in the slides. You can check my note as well, whichever is preferred for you, right? Then there is some questions they are given to estimate cost functions. There is, I mean, maths part of numbers down our we'll just I'll just talk you all through how we estimate each of these 3 types of cost functions. So it's not a hard thing, but I do not know questions for my right? First one is linear cost function, right? Linear cost function. Linear කියන්නේ එතකොට එයාගේ powers නැහැ, right? ඒ කියන්නේ power 2 to the power 3 එහෙම නැහැ, right? So the cost function will be most likely something like this, right? Total cost equals A plus PQ, right? So linear cost function එකක් කියන්නේ සාමාන්‍ය මෙහෙම, right? Quantity එකයි ඒක cost එක වෙනස් වෙන විදිහ තමයි මෙතන තියෙන්නේ, right? මේක තමයි එක quantity එකක් වෙනස් වෙද්දී කොහොමද cost එක වෙනස් වෙන්නේ? මේක quantity එක බිඳුවකට අපිට කොච්චර cost එකක් එනවද? සාමාන්‍යයෙන් ඒක fixed cost හැටියට අපිට කියන්න පුළුවන්, right? Fixed cost එකක් හැටියට සලකන්න පුළුවන්, right? So then we get the what do you call, so this is not the proper cost curve that is used in practice, right? But we can this is just the basic cost function, right? Practically so the average cost of this is, right, average cost කියන්නේ so you all know average cost කියන්නේ total cost එක Q වලින් බෙදලානේ. එතකොට අපි average cost ගන්නවා කියන්නේ මේ මුළු
side එකම මේ total cost එකම බෙදන්න ඕනේ Q වලින්. A plus B Q එක Q වලින් බෙදෙනවා. So මේ common denominator එකක් තියෙන නිසා Q වලට අපිට එයාව මෙහෙම ලියන්න පුළුවන්. A divided by Q plus B Q divided by Q. Right? So the final form of this will be, right? The final form of this will be, මෙයාට මේ කැපිලා යනවා, right? ඒ නිසා අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මෙහෙම. A divided by Q plus, right? That is the average cost function. Then the marginal cost, right? Marginal cost is the slope of the total cost function. Or if you all can remember, slope එකක් හොයන්නේ කොහොමද function එක ඒකේ first derivative එක ගන්න, right? So the first derivation of the total cost function, right? මෙයාගේ first derivative එක ගත්තාම a කියන එක්කෙනා constant එකක් නිසා එයා 0 වෙනවා. b කියන එක්කෙනාට දැන් අපි ගන්නවා derive කරාම එතන q to the power 1 නේ තියෙන්නේ. මේ 1 එතන ඉස්සරහට එනවා. එතන මෙයාගෙන් 1 අයින් කරගන්න. right? ඊට අන්තිමේදී අපිට ඉතුරු වෙන්නේ b q to the power මේ solve කරාම අපිට එන්නේ 1, sorry, I'll do that again. So it equals, then may 0 I 0 लिया आवश्यक है 1 into b into q to the power 0. ඕනම දෙයක් 0 වලට power එකක් ගන්නවා කියන්නේ ඒක 1 වෙනවා, right? ඒ කියන්නේ මේ q කියන එක නා ඇත්තටම අපිට 1 කියලා ලියන්න පුළුවන්. So the 1 into b into 1 කියන්නේ marginal cost is b. Right? So this is the linear cost function, right? Linear cost function. If we take the quadratic cost function, can to the power 2 quadratic, right? So it will look like this. Quadratic cost function. Okay, total cost එක තියෙන්නේ මේ විදිහට. Right? So total cost is intercept plus q plus cq square. That is the 3 square. Right? එතකොට මෙයාගේ අපි average cost එක ගන්නවා කියන්නේ මේ හැම එකක්ම q වලින් divide කරන්න ඕනේ. a divided by q කියන්නේ a divided by q. bq divided by q කියන්නේ b. cq square divided by q කියන්නේ cq. ඒක q එකක් කැපිලා යනවා. right? Marginal cost එක total cost එකේ slope එක ගන්න first derivative එකෙන් මෙයා 0 වෙනවා. මෙයාව ලියන්නේ නැහැ. මෙයාව එකක් එතනට ගෙනල්ලා මෙයාගේ to the power 0 නිසා මෙයාගේ තියෙන්නේ b කියලා විතරයි. මේ q එකෙන් අපි මේ මොනවාද 2 එක ඉස්සරහට ගන්නවා. 2 එකෙන් එකක් අයින් කරනවා. ඒ නිසා අපිට ඉතුරු වෙන්නේ plus 2q. Plus 2q. 2cq. Right? 2cq. So this is the quadratic cost function. Then if we take the last one, the cubic cost function, right? Cubic cost function, right? So for that we can say the total cost is equal to
A plus PQ plus CQ squared plus EQ about cube 3. Right? So මෙයාගේ average cost එක ගන්නවා කියන්නේ මෙයා හැම එකක්ම Q වලින් divide කරන්න. A divided by Q plus B plus PQ plus EQ square. Right? EQ square. මෙයාගේ marginal cost එක ගන්නවා කියන්නේ right marginal cost එක කියන්නේ total cost එකේ slope එක ගන්න first derivative එකෙන් මෙයාව divide කරන්න ඕනේ. So A කියන එක 0 එයා ලියන්නේ නැහැ. මෙයාගේ මේ එක ඉස්සරහට එනවා. මෙයාගේ එකක් අයින් කරනවා. ඒ නිසා මෙතන B විතරයි ඉතුරු වෙන්නේ. right අනිත් එක්කෙනාගේ 2 ඉස්සරහට එනවා. C හැමම තියෙනවා. Q එක අර මෙතන තියෙන 2 එකෙන් එකක් අයින් කරනවා. ඒ නිසා 2 එක ලියන්න පුළුවන් 1 කියලා. 1 එක ඉතින් අයින් ලියන්න ඕනේ. So I just keep it as it is, right? Plus මෙතන තියෙන 3 එක ඉස්සරහට එනවා. D එක හැමම තියෙනවා. Q එකෙන් මේ 3 එකෙන් අපි එතකොට එකක් අයින් කරන්න ඕනේ. ඉතුරු වෙන්නේ 2යි. right? ඒ නිසා මෙතන to the power. So that's the marginal cost of a cubic cost function, right? So those are the 3 types of cost functions: linear, quadratic, and the cubic. Right? So again, these are there in my notes. You can check them out there as well. So මේටික slide එකේ ඒක අරන් තියෙන්නේ ටික right? For a cubic function, for a linear function. Okay. Yes. So yeah, so that is it. There is a small other part. I will quickly brief you all on that and we can finish off today, right? So මේක අපි කියන්නේ මේ problems in estimating the cost function. right? අපි දැන් regression එක run කරනවානේ මේ අර cubic හරි linear හරි quadratic cost functions වල. එතකොට ඒක estimate කරද්දී සමහර problems එන්න පුළුවන්. ඒවා ටිකක් අපි දැන ගන්න ඕනේ. slide එක නැති වුණත් I think they might test on that, right? අපි එකක් තමයි අපේ මේ disadvantage එක අපි assume කරනවා that input prices are constant. අපි assume කරනවා input prices වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ assumption එක ගොඩාක් weak. මොකද සාමාන්‍යයෙන් මේ input price එකක් එක විදිහකට තියෙන්නේ නැහැනේ. For example, if you take fuel prices or things like that, they might change, right? තව ගොඩක් conditions අපි සැලකිට ගන්න ඕනේ මේ cost එක estimate කරද්දී. Like I said, fuel prices, material cost, input quality, technology level එක, weather condition එක, අපේ product mix එක කොහොමද තියෙන්නේ කියලා අපි දැනට මේ assume කරේ එක product එකක් විතරයි හදන්නේ කියලා. ඒ product mix එකක් තියෙනවා නම් ඒ කොහොමද තියෙන්නේ product ඒ quality එක, ඒ වගේ දේවල් සැලකිට ගන්නවා, right? So I can put that as a second one, right? Many dependent variables have to be estimated, right? Quality වගේ වගේ product දේවල් estimate කරන්න. තව අපි දැන් කතා කරේ economic cost එකක් ගැනනේ, right? Decision ගන්න. හැබැයි අපි data ගන්න accounting records වලින්. එතකොට accounting records do not contain details of opportunity cost. නේද? අපේ accounting records වලින් තමයි මේ ඔක්කොම price එකමයි ඔක්කොම ගන්න. but ඒවේ මේ opportunity cost එකක් නැහැ. right?
then there is the matching cost problem, right? අපිට ටිකක් අමාරුයි මේ ඉන්පුට් එක හරියටම ඒ ඉන්පුට් එක යූස් වෙන තැනදී එයාව මැච් කරලා ඒ ඉන්පුට් එකෙන් හදපු ප්‍රොඩක්ට් එක හරියටම අයිඩෙන්ටිෆයි කරන්න ටිකක් අමාරුයි. මොකද raw material එකක් ගත්තොත් හරියටම මේ raw material එකකින් මේක තමයි හැදුවේ මේකෙන් profit එක මේකයි කියලා ටිකක් අඳුර ගන්න අමාරුයි, right? So then the fifth one is the time for estimation. The time for estimation must be long enough to have variation in output, but not too long. But yeah, must be long enough to, but not long enough for plant size to change. ඒ කියන්නේ අපි fixed cost එකක් estimate කරන්න යනවා නම් අපිට මේ ඒ plant size එක වෙනස් කරන්න බෑනේ. ඒකට ඒ plant size එක වෙනස් නොවි තියෙන time එකකුත් ඕනේ. ඒ time එකේ output එකත් වෙනස් වෙන්න ඕනේ. සමහර වෙලාවට output එක වෙනස් වෙන්නේ නැහැ අර plant size එක වෙනස් කරනකම්. ඒ නිසා එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, right? estimate කරන්න යද්දී. Then we have to see that output is measured in units, but costs are estimated in rupees. So මේ cost එක අපි එතකොට හරියටම මේ හරි දැන් units වලට cost එක දාද්දී හරියටම මේ cost එකේ time value of money එක බලන්න ඕනේ, right? So මේක units වලින් තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ, but rupees වලින් තියෙන කට්ටිය අපි discount කරලා හරි price index එකක් use කරලා හරි ඒක present value එකට ගන්න ඕනේ, right? Because of inflation and all of those things, the cost might change with time, right? ඒ නිසා ඒක හරියටම constant price level එකකට ගන්න. So these are some assumptions, some problems we have with estimating the cost function. They are in my notes, so I can refer those there, right? And yes, so that is it for the theory of costs, right? Right. So අපි හෙට එතකොට කතා කරන්න යන්නේ pricing practices lesson එක. ඒකෙන් පස්සේ අපේ managerial economics sessions ටික ඉවර කරන්න පුළුවන්. and ඒක එච්චර ලොකු lesson එකක් නෙවෙයි. ඒ නිසා ඒක ඉක්මනට කරලා ඉවර කරන්න පුළුවන්. right? So මොනවාරි questions තියනවද, doubts දැන් මොනවද තියෙනවා කියන්න. if not we can wind up නේ. Was it clear what we discussed today? Right, 3 and 4, session 3 and 4. Right, so session 3 and 4 එකත් පොඩි ඒ කියන්නේ ඔයා මේ අර skip කරපු එකනේ. skip කරපු එක. ඔව්. ඒකත් ඕනනම් summary එකක් කරන්න පුළුවන්. Right, I'll see whether I can. මේ ඔයාද හිත කරලා ඉතුරු වෙලා තිබ්බොත් මොන හරි පොඩි වෙලාවක් කරන්න, නැත්නම් ගොඩක් මහන්සි වෙන්නත් එපා. දැන් මම ගොඩක් කරානේ. ඕවර් කරන්නත් එපා ඊට පස්සේ. අතරම මේ මාත් කියන්නේ නිකන්